රස වැහෙන පෝක් වීදියේ ජීවිත විකිනෙනවා පෝක් වීදියේ. මෑත කාලිනව මම ටෙලිවිෂනයේ නරඹපු විශිෂ්ට ටෙලිනාට්‍යයක් විදියට පෝක් වීදිය හඳුන්වන්න කැමතියි. ස්වාධීන රූපවාහිනී සේවයේ පසුගිය වසර තුල විකාශනය වුණු මෙම ටෙලිනාට්‍ය තිරපිටපත රචනා කරන්නේ අසංක සායක්කාර මහතා. ඒ වගේම මේ අධ්‍යක්ෂණය කරන්නේ සාලින්ද රත්නායක. සංගීත අධ්‍යක්ෂණයේ සාදර බණ්ඩාරගේ. 2021 රයිගම් ටෙලි සම්මාන උළෙල තුල සකර්ම ටෙලිනාට්‍ය සමගින් කරටකර සම්මාන ලබාගත් ටෙලිනාට්‍ය බවට පත් වුණේ පෝක් වීදිය ටෙලිනාට්‍ය. පෝක් වීදිය. අපි ඌරට ඉංග්‍රීසියෙන් කියන්නේ පිග් කියලා. හැබැයි අපි ඌරු මස් වලට කියන්නේ පෝක් කියලා. කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඌරගේ මිනිස්යාගේ තියෙන වෙනස මොකක්ද කියලා. ඔබ මොන වගේ උත්තරයක් ලබා දෙයිද? අපි දන්නවා ඌර කියන්නේ සංස්කෘතික ජීවිතයක් නැති සත්වයෙක්. හැබැයි මිනිස්යා කියන්නේ සංස්කෘතික ජීවිතයක් තියෙන මිනිස් කෙනෙක්. එතකොට අපි කොරෝනා කාල සීමාව තුළ පසුගිය කාලේ බොහෝ අවස්ථාවල අපි දැක්කා මහමග තමන්ගේ රථ වාහන නවතාගෙන වෙළඳාම් කරන ජනතාව. ඒතර මේ පෝක් වීදිය ටෙලිනාට්‍ය තුලත් අපිට දකින්න ලැබෙන්නේ මේ විදියට පදික වේදිකාව මත ඒ වගේම මාර්ගයේ දෙපස කූඩාරම් තනාගෙන වෙළඳාම් කරන ජනතාවක්. මේ ටෙලිනාට්‍ය තුල කතානායකයා කවුද කියලා හොයාගන්න එක අපහසු වුණත් හැබැයි කතාව අවසානයේ දක්වා නරඹපු අපි දන්නවා මේ කතාවේ ප්‍රධාන චරිතය බවට පත්වන්නේ වීල්සන් කියලා. වීල්සන් හෙවත් වීල් වලට අධිපති සන්. මේ වීල්සන්ගේ චරිතය පිළිබඳ කතා කරද්දී මේ පෝක් වීදියේ ඉන්න හැම චරිතයකටම උදා වෙන සද්ගුණවත් චරිතය තමයි වීල්සන් කියන්නේ. මේ වීල්සන් තමන්ගේ හදවත සොරාගත් යුවතිය වෙච්ච නර්මදා පිළිබඳව හිතනවා. මේ නුවන්ගි, ඩිලාන්, චිනුකි, දේව්, සඳරුවන්, මාදිනී, සාවිත්‍රි, නර්මදා කියන මේ පෝක් වීදිය අපිට හමුවන සියලු චරිත දිහා බලද්දී අපිට බාහිරින් පේන සැහැල්ලුම චරිතය තමයි වීල්සන් කියන්නේ. තමන්ගේ ගේම් ඕවර් 3 විලෙන් හයර් එකක් ගිහිල්ලා ප්ලේන් ටී හදලා ඊට පස්සේ ඒක චායි ටී එකකට මාරු වෙලා රසවතීගේ රස කෙවිලි ඕඩර් එකක් ලබා ගනිද්දී ඊට පස්සේ නර්මදාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව වීල්සන් දැනගනිද්දී මේ වීල්සන්ගේ චරිතය තුළ අපිට සංකීර්ණතාවයක් දකින්න ලැබෙනවා. ඇත්තටම මේ කතාව නරඹපු මට හිතුණු දෙයක් තමයි වීල්සන් කියන්නේ නම් මිනිස්සෙක් වෙන්න බෑ කියලා. මොකද අපිට සමාජය තුළ ඒ තරම් සුදු චරිතයක් හමුවන්නේ නැහැ. හැබැයි කතාව අවසාන වෙද්දී එපිසෝඩ් 60 අවසාන වෙද්දී මේ වීල්සන්ගේ චරිතය මොන වගේ පැත්තකට හැරුණාද කියලා අපිට දකින්න ලැබෙනවා. වීල්සන් කියන්නේ හමුදා නිලධාරියෙක්. එතකොට මේ වීල්සන් යුද්ධය තුල තමන්ට අත්විඳින්න සිදුවෙච්ච ඒ ඛේදනීය තත්ත්වය නිසා තමයි මේ විදියට වීල්සන්ගේ චරිතය බවට පත් වෙන්නේ. එතකොට මේ වීල්සන්ගේ චරිතයට පණපවන සමිත සුදීශ්වර පෙරේරා මේ රංගදරයා ඉතා විශිෂ්ට රංගනයක මේ ටෙලිනාට්‍ය තුල නිරයනවා. ඔහුට ඒ වෙනුවෙන්ම රයිගම් ටෙලි සම්මාන උළෙල තුල හොඳම සහාය නළුවා සම්මානය පවා ලැබෙනවා. අපිට මේ පෝක් වීදිය නාට්‍ය තුල දකින්න ලැබෙන විශේෂ චරිතයක් තමයි සඳරුවන් කියන්නේ. සඳරුවන් කියන්නේ නවකතාකාරයෙක්, නිකම්ම නවකතාකාරයෙක් නෙමෙයි. පෝක් වීදියේ ප්‍රොඩියුස් විකුණන ගමන් සම්මාන වී කරලා ඔක්කොම තමන්ගේ නවල් එකේ පලන්දගෙන දූගේ වෙඩින් එක ඒ සල්ලි වලින් ජයටම ගන්න එක තමයි සඳරුවන්ගේ ටාගට් එක. ලංකාවේ සම්මාන උළෙලවල් පිළිබඳව තියුණු විවේචනයක් සඳරුවන්ගේ චරිතය තුලින් ප්‍රකට කෙරෙනවා. ඔහු වරක පවසනවා මෙහිම: පොත් ලියන උන් බං පඳුරක් ගානේ ඉන්නවා. පඳුරකට පයින් ගහන්න ඕනේ නෑ. පඳුරක් ළඟින් යනකොට දෙතුන් දිනක් එළියට පනිනවා. මම මේ සැරේ එළියට දාන පොතේ වී කරල් සේරම මුනන්න වෙයි. මගේ මේ සැරේ ටාගට් එක සම්මාන. දෙසැම්බර් පොත එළියට දානවා. ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකන් සම්මාන සේරම ගන්නවා. එතනම ලක්ෂ 10 පනිනවා. සම්මානයක් ගත්ත කියන්නේ සැප්තැම්බර් මාසේ පොත් ප්‍රදර්ශනයට දාන්නත් පුළුවන්. ලංකාවේ සම්මාන ගන්න ඒ පොත් ලියන විදියේ ඒ කලාව මම දන්නවා. එතකොට වර්තමානයේ වෙනකොට අපි දන්නවා සාහිත්‍යය තුළ මේ විවිධ සම්මාන උළෙලවල් රැසක් අපිට දකින්න ලැබෙනවා. මේ ලේඛකයෙක් කියන්නේ තමන්ගේ සාහිත්‍ය නිර්මාණය නිදහසේ තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ගේ පරිකල්පනය අනුව නිර්මාණය කරන කෙනෙක්. හැබැයි මේ සම්මාන උළෙලවල් නිසා මේ ලේඛකීන් ඒ මුදලට සම්මානයට ආසාවෙන් ඔවුන් ඒ සම්මානය ඒ මුදල බලාගෙන තමන්ගේ ලේඛන කටයුතු නිරනවා. සාමාන්‍යයෙන්
නවකතාවක් රචනා කරන්න අපි විශාල කාලයක් ගන්න ඕන. මොකද නවකතාවක් රචනා කරන්න කලින් අපි ඒ පිළිබඳව ස්වයං අධ්‍යයනයක් සිදු කරන්න ඕන. නවකතාවක් සාර්ථක නවකතාවක් බිහි වෙන්න විශාල කාලයක් යනවා. හැබැයි වර්තමාන වෙනකොට අපිට දකින්න ලැබෙනවා එක වසරකට නවකතා විශාල ප්‍රමාණයක් රචනා කරන ලේඛක ලේඛාව අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ ඔවුන් ඒ විදියට ලිංගිකත්වය උලුප්පා දමමින් මේ නවකතා රචනයට පෙළඹිලා තියෙන්නේ මේ සම්මාන උළෙලවල් නිසා. හැබැයි අපිට මේක එහෙමම කියලා විවේචනයකට බඳුන් කරන්න අමාරුයි. මොකද මේ සම්මාන උළෙලවල් තුලින් පවා අපිට සුවිශේෂී ලේඛකයන්, දක්ෂ ලේඛකයන්, විශිෂ්ට නවකතා අපිට කියවන්න අහන්න දකින්න ලැබිලා තියෙනවා. එතකොට හැබැයි මේ නවකතාව තුල මේ සඳරුවන් ගොඩනගන මේ නවකතාව තුළ ජීවත් වෙන්නේ පෝක් වීදියේම ඉන්න මිනිස්සු ටික. එතකොට මේ අපිට විටක හිතෙනවා සඳරුවන්ගේ නවකතාවේ විදියට තමයි ඒ නවකතාව දිගහැරෙන විදියට තමයි මේ ටෙලිනාට්‍ය විකාශනය වෙන්නේ කියලා. හැබැයි අවසානයේ වෙනකොට අපි ප්‍රේක්ෂකයා තරමක් දුරට ව්‍යාකූලත්වයටපත් වෙනවා. මොකද සඳරුවන්ගේ සහ මාදනීගේ හදිසි පැන යාමෙන්. හැබැයි අපිට අවසානයේ වනතෙක් මේ චරිතය නැවත දකින්න ලැබෙන්නේ නැහැ. මේ සඳරුවන් කියන චරිතය සමාජයට විශාල ආදර්ශයක් ලබා දෙන චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ සරත් කොතලාවල මහතා. එතුමාගේ රංගනය පිළිබඳව අපි අමුතුවෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපිට පෝක් වීඩියෝ ටෙලිනාට්‍ය තුළ හමු වෙන විශේෂ චරිතයක් තමයි මාදනී කියන්නේ. පෝක් වීදියේ ගීත කෝකිලාවිය තමයි මාදිනී කියන්නේ. දැස නොපෙනුනත් ඇය තමන්ගේ ගීත ගායනයෙන් පෝක් වීදියට පැමිණෙන රසවතුන්ගේ සවුන්ඩ රසාංජනයක් එක් කරනවා. මේ මාදිනීගේ චරිතයට පණපුවන්නේ දුලිකා මාර්පණ මහත්මිය. එතුමිය ඊටාම දක්ෂ විදියට මේ රංගනය නියැලෙනවා. එතුමියගේ ගීත ගායනය ඊටාම සුමිහිරි. මේ මාදිනී කියන චරිතය තමන්ගේ සැමියාත් නොමැතිව තමන්ගේ ශාරීරික වශයෙන් ආබාධයට ලක්වෙච්ච පුත්‍රයා සමගින් මේ තමන්ගේ ජීවිතය ගැට ගහගන්න මේ පෝක් වීදියේන ජනතාව ගීතයෙන් මුසපත් කරලා. එතකොට මේ කතාවේ අවසාන භාගයේ වෙද්දී මේ සඳරුවන් සහ මාදනී අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගෙනවා. එතකොට අවසානයේ මේ සඳරුවන්ගේ සහ මාදනීගේ චරිත ටෙලිනාට්‍ය තුලින් ඉවත් වීමක් වගේ අපිට දකින්න ලැබුණා. හැබැයි මේ මාදනීගේ චරිතය ගැන කතා කරද්දී ඇයි මෙහෙම කියනවා වරක. මට පෙනෙන්නේ නැහැ. හැබැයි මම දේවල් හොඳට දකිනවා. දැස් පෙනෙන මිනිස්සු මේ ලෝකය හරියාකාරව නොදකිද්දී දැස් නොපෙනෙන ඇය මේ ලෝකය හොඳට දකිනවා. ඇය වරක මේවත් පවසනවා. ඒ මිනිස්සයාට පාඩුවේ බිස්නස් එක කරගෙන යන්න දිට දීපල්ලා. උඹලට බිස්නස් එක කරන්න තියෙන අයිතිය වගේම තමයි මේ මිනිස්සයාට මෙතන බිස්නස් එකක් කරන්න අයිතිය තියෙනවා. ඒ වෙලාවේ බෝක් වීඩියේ ඉන්න අනෙක් චරිත මෙහෙම කියනවා. ඒ වුණාට මුලින් ආවේ අපි නෙමෙතෙන්ට. මේ සමාජය තුළ දක්නට ලැබෙන අර පොදු ආත්මාර්ථය තමයි මෙතන මේ ටෙලිනාට්‍ය තුළ දිස්සෙන්නේ. ඒ වෙලාවේ මේ මාදනී මෙහෙම කියනවා. ඕක හන්ද තමයි අපිට කෙරවෙලා තියෙන්නේ. අපි හිතනවා මේ පොළව අයිති අපිට කියලා. බස් එකට ඉස්සෙල්ල නැගපු මිනිහා හිතනවා බස් එක අයිති Tamanට කියලා. බස් එකේ ෂීට් එකක වාඩි වෙලා එහා පැත්තේ වාඩි වෙලා ඉන්න එකාට රවනවා. ඕන එකෙකුට හිටගෙන යන්නත් පුළුවන්. බස් එක හැමෝටම අයිති. හොඳට මතක තියාගන්න. මේ පොළව අයිති අපිට නෙවෙයි අපි හැමෝටම. ඇය මේ දෙබස අවසන් කරන්නේ සුමිරි ගීතයකින්. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ. එතකොට මේ මාදනීගේ චරිතය තුලින් අපිට විශාල පණිවිඩයක් සමාජයට ලැබෙනවා. පෝක් වීදියේ ඊළඟට අපිට හමු වෙන විශිෂ්ට චරිත දෙකක් තමයි සේනක සහ කමනි කියන්නේ. ටෙලිනාට්‍ය තුළ චබී සහ බබී ලෙස තමයි මේ චරිත හඳුන්වන්නේ. ලොරි භාගයේ ග්‍රාම සේවා කොට්ටාසේ ජීවත් වෙන මේ යුවල තමන්ගේ දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරලා නිවසෙන් පරිබාහිරව හුදකලා දිවියක් ගත කරන්න පැමිණි දෙමාපිය යුවලා තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා උගන්වලා පෝෂණය කරලා හදා වඩාගත් දරුවන් 3 දෙනෙක් ඉඳිද්දී මේ දෙමාපියන් දෙපළට සිදු වෙනවා මහමග ලොරියක් තුල තමන්ගේ ජීවිතය ගත කරන්න. පෝක් වීදිය තුල හෙල්දි පුඩ්ස් විකුණලා තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න. එතකොට මේ සමාජයට විශාල ආදර්ශයක් ලබා දෙන චරිත දෙකක් තමයි මේ කමනි සහ සේනක කියන්නේ. කොච්චර මහලු වුණත් ඔවුන් තමන්ගේ දුවදරුවන් විවාහපත් වෙලා හිටියත් තමන්ගේ දුවදරුවන් තමන්ට කොච්චර
වෙනස්කම් කළත් මේ යුවල ඊටාම ආදරණීය විදියට මේ ලොරිය තුල තමන්ගේ ජීවිතය ගත කරනවා. වර්තමාන සමාජය තුල විවාහක කුටුම්බය තුල අමුසෙමියන් අතර ඇතිවන ඒ ගැටෙන දික්කසාද මේ සියල්ල බලද්දී ඒ සියලු චරිත වලට හොඳ ආදර්ශයක් සපයන චරිත දෙකක් තමයි සේනක සහ කමනි කියන්නේ. ඒ වගේම දෙමාපියන් පිළිබඳව හිතන්න පොළඹවන ඊටාම වැදගත් චරිත දෙකක් තමයි මේ සේනක සහ කමනි කියන්නේ. ඊළඟට අපිට පෝක්වියේදී හම් වෙන චරිත දෙක තමයි නුවන්ගි සහ ඩිලාන්. මේ දෙන්නම රජයේ ගුරුවරු. ඇයි රජයේ ගුරුවරු වෙලා මේ දෙන්නම පෝක්වියේදී හවසට පෝක්කරි එක්ක පොල් රොටි හදන්න එන්නේ. වර්තමානයේ තියෙන ජීවන වියදමත් සමගින් ගුරුවරුන්ට පවා සිද්ධ වෙනවා තමන්ගේ රැකියාවට පරිබාහිරව බාහිර වෙනත් රැකියාවක නිරත වෙන්න. ඒ විදිහට තමයි මේ ඩිලන්ගි සහ නුවන්ගි පෝක්වියේදී තුල පෝක්කරි සහ පොල් රොටි විකුණන්න පෙළඹෙන්නේ. අපිට මේ ටෙලිනාට්‍ය තුල දකින්න ලැබෙනවා පාසල තුල ගුරු විවේකාගාරය තුල ලුණු කපන ගුරුවරු. එතකොට මේ පාසල් පද්ධතිය පිළිබඳවත් විවේචනයක් ඒ පරිපාලනය පිළිබඳ විවේචනයකුත් අපිට මේ ටෙලිනාට්‍ය තුලින් දකින්න ලැබෙනවා. එතකොට මේ අය බැංකුවේ ණය අරගෙන ලෝන් දාලා මානසිකව මෙන්ම කායිකව පීඩාවට පත් වෙනවා. උන්ට හරියට නිින්දක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරියට මේ දරුවන් සමග කාලය ගත කරන්න හෝල් එකකට ගිහලා ෆිල්ම් එකක් බලන්න මේ අයට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ අය ආත්මාර්ථකාමීව තමන්ගේ ප්‍රතිවාදී වෙළඳ දෙපළවන චේනු සහ දේව පිළිබඳව ඒ අයට කරදරයකට පත් වුණාට පස්සේ එයා hina වෙලා ඒ විදිහට සතුටු වෙන ආත්මාර්ථකාමී චරිත විදිහට තමයි මේ නුවන්ගි සහ ඩිලාන්ගේ චරිතය බාහිරට අපිට පෙනෙන්නේ. එතකොට මේ නුවන්ගි කියන චරිතය ටෙලිනාට්‍ය තුල හයිලයිට් වෙනවා. මොකද නුවන්ගි තමන්ගේ පරණ පෙම්වතා සමග අනියම් සම්බන්ධතාවයක පැටලෙන. එතකොට මේ වර්තමාන සමාජය තුල අමුසැමි සංස්ථාව තුල තමන්ට සැමියාගෙන් ලැබෙන්න ඕන ආදරය සහ බිරිඳගෙන් ලැබෙන්න ඕන ආදරය නිසියාකාරව නොලැබෙන තැන් විට ඒ අය පෙළඹෙනවා තමන්ගේ ආදරය සොයාගෙන බාහිර සමාජය වෙත පියමනින්න. එතකොට නුවන්ගි අන්න ඒ විදිහට තමන්ගේ සෙනෙහස බාහිර සමාජයෙන් බාහිර පුද්ගලයන්ගෙන් ලබා ගන්න අපේක්ෂා කරන චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට හමු වෙන අලුත බැඳපු ජෝඩුව තමයි චෙනුකි සහ දේව් කියන්නේ. ඔය අය රටටම ණය වෙලා තමන්ගේ වෙඩින් එක තොරන් ගහලා ලස්සනට ගත්ත යුවලක් තමයි මේ චෙනු සහ දේව් කියන්නේ. වර්තමාන තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයක් ලබා දෙන චරිත දෙකක් මට හිතෙන විදිහට. මොකද වර්තමානයේ වෙනකොට සමාජය තුළ මිනිස්සු ක්‍රියා කරන්නේ තමන්ගේ ප්‍රමාණයට නෙවෙයි. තමන්ගේ තරමට නෙවෙයි වුන් කටයුතු කරන්නේ. ලෝකයට පේන විදිහට විශාල විදිහට විවාහ මංගලෝත්සව අරගෙන ෆොටෝ ෂූට් කරලා වෙඩින් අරගෙන රටටම ණය වෙලා පස්සේ විඳවන්න සිදුවෙන චරිත තමයි අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙන්නේ. මේ චරිත පෝක්වියේදී අපිට හමු වෙන එකම චරිතයක්වත් මේ ෆැන්ටසියක් තුළ දිවි ගෙවෙන චරිත නෙමෙයි. හැම චරිතයක්ම අපිට මේ යථාර්ථවාදී ලෝකයේ තුළ එදිනෙදා සමාජය තුළ අපිට දකින්න අහන්න ලැබෙන චරිත. එතකොට මේ අය තමන්ගේ විවාහ ජීවිතය තුළ ඇතිවන විවිධ හැලහැප්පීම් මත කොහොමද මේ ජීවිතය ඉදිරියට ගත කරන්නේ? ඒ වගේම මම හිතනවා විවාහයට පත් වෙන අපේක්ෂාවෙන් ඉන්න තරුණ තරුණිය අනිවාර්යයෙන්ම නර්මිය යුතු ටෙලිනාට්‍යයක් කියලා මේ පෝක්වියේදී කියන්නේ. එතකොට ඊළඟට අපිට මේ ටෙලිනාට්‍ය තුළ හම් වෙන සංකීර්ණ චරිතයක් තමයි නර්මදා කියන්නේ. නර්මදා හෙවත් රසවති. පෝක්වියේදී රස කැවිලි විකුණමින් හයර දුවන දිරිය කාන්තාවක් තමයි නර්මදා කියන්නේ. ඇයි විවාහ වෙලා ඉන්නේ දමිළ තරුණයෙක් සමග. මේ ජාතීන් අතර තියෙන වර්ග භේදවාදය පිළිබඳව සියුම් කතනයක් මේ ටෙලිනාට්‍ය තුලින් යටිපෙළ තුලින් ගලාගෙන යනවා. එතකොට මේ තමන්ගේ එක්තැන් වෙච්ච ස්වාමි පුරුෂයාට සත්කාර කරන මේ ආදරණීය බිරිඳකගේ චරිතයක් තමයි අපිට මේ නර්මදාගේ චරිතය තුලින් දිස්වන්නේ. ඊළඟට අපිට හමු වෙන්නේ සාවිත්‍රිගේ චරිතය. රටේ ජනප්‍රියම නිලියක්. ඇයි මේ විදිහට පෝක්වියේදී තුල බර්බ බාගිකියු දමන්න ආවේ. එතකොට අපිට පේනවා රට තුල තියෙන මේ ජීවන වියදම ආර්ථික තත්ත්වයක් එක්ක මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා එක රැකියාවකින් නතර නොවි රැකියාවල් කිහිපයක් කරලා තමන්ගේ එදිනදා ජීවිතය ගත කරන්න. තමන්ගේ රංගන ජීවිතයේ ලැබෙන මුදල තමන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ කියලා හිතන සාවිත්‍රි මේ පෝක්වියේදී තුල බර්ගර් බාගකියු විකුණලා තමන්ගේ ජීවිතයට
ජීවිතය ගත කරන්න අවශ්‍ය මුදල් උපයා ගන්න පෙළඹෙනවා. එතකොට මේ සාවිත්‍රිගේ චරිතයත් සමග තමයි මේ වංගිස කියන മന്ത്രിවරයාගේ චරිතය මේ පොක් වීදියේ ටෙලිනාට්‍ය තුළට පැමිණෙන්නේ. එතකොට දේශපාලනය තුළ ඉහළ පුටු මගින් පහළ පුටු වලට කරන ඒ බලපෑම පිළිබඳව ඒ වගේ මේ පහළ පුටු මගින් පොදු මහජනතාව තලා පෙළා දමන ආකාරය එතකොට අපිට දකින්න ලැබෙනවා මේ පොක් වීදියේ ටෙලිනාට්‍ය තුළ ඒ අයට මේ රැකියාව කරගෙන යන්න බාධා පමුණුවන මේ වංගිස කියන മന്ത്രിවරයා. එතකොට මේ අවස්ථාවලදී අපිට පේනවා මේ දේශපාලනයේ මඩගුහුරුව තුළ මේ ලංකාව සමාජයේ පීඩාවට පත් වෙලා තියෙන ආකාරය තම සියුම් විදියට මේ ටෙලිනාට්‍ය තුලින් දිස් වෙනවා. එතකොට පොඩ්ඩේ කියන්නේ මේ අතුරු චරිත. පොඩ්ඩේ කසුන් කියන මේ අතුරු චරිත තුලිනුත් සමාජයට ලොකු ආදර්ශයක් ලබා දෙනවා. පොඩ්ඩේ කියන්නේ දුකේදී සැපේදී යාළුවොත් එක්ක ඉන්න වටිනා චරිතයක්. පොක් වීදියේ සියලු දෙනාම පොලිසියෙන් අල්ලගෙන ගිහිලි ඉදිද්දී පොඩ්ඩේ තමන්ගේ වීල් එකේ පොත තියලා ලක්ෂයක මුදලක් ලබාගෙන ඔවුන්ට ඇප ලබා දෙනවා. එතකොට මේ කසුන් කියන චරිතය දෙමාපියන්ට ඉගෙන ගන්නවා කියලා ගමින් ඇවිල්ලා නගරයට ඇවිල්ලා තරුණයන් පසුපස ගමන් කරමින් ඒ තමන්ගේ වටිනා ජීවිතය නාස්ති කරගන්න තාරුණ්‍ය චරිතයක් තමයි මේ කසුන් කියන්නේ. එතකොට පොක් වීදිය තුළ අපිට හමුවන හැම චරිතයක්ම අපිට එදිනදා ජීවිතේ හමුවන චරිත. මේ නිසා මේ ටෙලිනාට්‍ය අපේ මේ වර්තමාන දෛනික ජීවිතයත් එක්කම බද්ධ වෙච්ච ටෙලිනාට්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ටෙලිනාට්‍ය අවසන් වුණාට පස්සේ අපිට හිතෙච්ච දෙයක් තමයි අපරාධේ. මේ ටෙලිනාට්‍ය මෙච්චර ඉක්මනට ඉවරුනේ කියලා. එහෙම අපිට හිතෙනවා කියන්නේ ටෙලිනාට්‍ය සාර්ථකත්වය. හැබැයි මේ ටෙලිනාට්‍යයේ අවසාන භාගය පිළිබඳව අපිට ඒ තරම් සතුටටපත් වෙන්න හැකියාවක් නැහැ. මොකද විල්සන් ගේම් ඕවර් කරන විදිය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු තත්වයක්. හැබැයි අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ ටෙලිනාට්‍යයේ අවසාන භාගය දිසෙච්ච ආකාරයත් එක්ක මේ ටෙලිනාට්‍යයේ ඊළඟ දිගුවක් දෙවන කොටසක් අපිට දකින්න ලැබෙවි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. කොහොමත් අපි මේ ජීවන ජීවිතය තුළ අපේ මේ චරිත අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතේ ගලාගෙන යන්න. අපිට මේ ටෙලිනාට්‍ය තුළ චේනුගේ සහ දේව්ගේ ගැටලුව පමණයි විසඳෙනවා පේන්නේ. අනෙක් සියලු ගැටලු තව තවත් අර පඹ ගාලක පැටලෙන ආකාරයක් තමයි අපිට පේන්නේ. එතකොට ජීවිතය තුළ මේ ප්‍රශ්න ගැටලු කියන දේවල් විසඳන වෙනුවට තවත් ඒ ජීවිත ඒ ප්‍රශ්න තුළම ගැලිලා මේ පීඩාවට පත් වෙන ආකාරය තමයි මේ ටෙලිනාට්‍ය තුලින් අපිට දිස් වෙන්නේ. කාලීන වශයෙන් ටෙලිනාට්‍ය ශාස්ත්‍රය තුළ අපිට දකින්න ලැබිච්ච විශිෂ්ට ටෙලිනාට්‍යයක් තමයි පොක් වීදිය කියන්නේ. මේ පොක් වීදිය ටෙලිනාට්‍ය තිරපිටපත රචනා කරපු අසංක සායක්කාර මහතාට, ඒ වගේම අධ්‍යක්ෂණය කරපු ශාලින්ද්‍ර රත්නායක මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ වටිනා ටෙලිනාට්‍යයක් අපි ප්‍රේක්ෂකයන්ට හොඳ රසාස්වාදයක් ලබා දෙන ටෙලිනාට්‍යයක් තිළිණ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ විදිහේ තවත් වටිනා වීඩියෝකින් හමු වෙන තෙක් මම සමුගන්නම් ඔබ සියලු දෙනාටම ස්තුතියි.